එතකොට භ්‍රමණ චලිතයේ සිද්ධාන්තය බලන්න අපි ඔගේ යම් කිසි වස්තුවක් මේ යම් කිසි කාලයකයක් තුළ යම් කිසි පදයක ගමන් කරනවා කියලා ඉන්නවා. යම් කිසි වස්තුවක් යම් කිසි කාලයකයක් තුළ යම් කිසි පදයක මේකේ A සිට B දක්වා ගමන් කරනවා කියලා ඉන්නවා. මෙයාගේ විස්තරණ දෙකක් තියෙනවා. මෙයාගේ අපි දන්නවා සාමාන්‍යයෙන් දුර කියන සංකල්පයක් යම් වෙන්නේ නැත්නම් එකම දිශාවට යනවා නම් විස්ථාපනයේ කියන සංකල්පය තමයි අපි යන්න වෙන්නේ. එතකොට යම් කිසි වස්තුවක් A සිට B දක්වා යනවා කියලා කිව්වොත් එහෙමයි. මේක මේ පෙන්වන්නේ පදයේ චලන යන්නේ කිව්වොත් මෙයාගේ ගණිතය කිව්වොත් මෙයාට මෙයා ගමන් කරපු විස්ථාපනය මේ O කියලා මෙතන ඉන්න නිරීක්ෂකයෙක් මොකක්ද මෙතන ඉන්න O කියලා පුද්ගලෙක් මෙයා දිහා බලවලු A දිහායි B දිහායි A දිහායි B දිහා වෙනකොට එහෙම මෙයාට O A දිශාවෙන් පේනවා මෙයා O A දිශාවෙන් පේනවා O B දිශාවෙන් මෙයා පේනවා O A දිශාවෙන් පේනවා O B දිශාවෙන් මෙයා පේනවා එතකොට O A දිශාවෙන් පේනවා O B දිශාවෙන් පේනවා ඒ පළවෙනිම මෙයා දැක්කොත් මෙතන O A දිශාවෙන් පේනවා ඊළඟට O B දිශාවෙන් මෙතන ගියාට පස්සේ එතකොට මේ දිශා දෙක අතර වෙනස මෙයාගේ O A දිශාව සහ O B දිශාව අතර වෙනස මේක කෝණයක් මේක කෝණය O A දිශාව සහ O B දිශාව අතර වෙනස කෝණය එතකොට මෙම වෙනස් වීම සඳහා අතරම A වල ඉඳලා B වලට වෙනස් වීම සඳහා කාලයක් ගත වෙනවා T කියලා අපි කාලයක් ගත්තොත් ඒ කියන්නේ මෙයාගේ මේ OA දිශාවේ සිට OB දිශාව දක්වා මෙයාගේ මේ කෝණය වෙනස් වෙනකත් එතන කාලයක් තියෙනවා. එතකොට මේකේ කෝණය වෙනස් වීමේ චලිත ස්වරූපය නැත්නම් අපි කියනවා කෝණික විස්ථාපනය කියලා. කෝණය වෙනස් වීමේ චලිත ස්වරූපය නැත්නම් කෝණික විස්ථාපනය. අලුත් භෞතික රාශියක්. කෝණික විස්ථාපනය මෙයා ගණනය කරන්නේ රේඩියන් වලින් ගණනය කරනවා. RAD සංකේතය. ඒක දාගන්න ඕන නම් කෝණික විස්ථාපනය රේඩියන් වලින් ගණනය කරනවා. කෝණික විස්ථාපනය වල නෝට් එක ලියන්න කෝණික විස්ථාපනය කරන එක රේඩියන්. එතකොට මේ කෝණය වෙනස් වීමේ කියන චලිත ස්වරූපය නැත්නම් කෝණික විස්ථාපනය කියන චලිත ස්වරූපය අපි මේ කරන්න නම් අපිට අර විදිහම තමයි නිශ්චිත කාලයක් නැත්නම් නිශ්චිත කාලයක් භ්‍රමණය වීමකට ගත වූ කාලය නැත්නම් නිශ්චිත කාලයක් තුළ භ්‍රමණය වූ කෝණය නිශ්චිත කෝණයක් භ්‍රමණය වීමකට ගත වූ කාලය හරි නිශ්චිත කෝණයක් භ්‍රමණය වීමකට ගත වූ කාලය හරි මෙයාගේ නිශ්චිත කෝණයක් භ්‍රමණය වීමකට ගත වූ කාලය නැත්නම් නිශ්චිත කාලයක් තුළ භ්‍රමණය වූ කෝණය නිශ්චිත කෝණයක් භ්‍රමණය වීමට ගත වූ කාලය. මෙයාගේ කෝණය භ්‍රමණය වීමට ගත වෙච්ච කාලය. නැත්නම් මේ කාලය තුළ භ්‍රමණය වෙච්ච කෝණය කියන සංකල්ප දෙකක් ගන්න පුළුවන්. එතකොට පළවෙනි එක නිශ්චිත කෝණයක් භ්‍රමණය වීමට ගත වූ කාලය. නැත්නම් නිශ්චිත කාලයක් තුල භ්‍රමණය වූ කෝණය. මෙයාගේ මේ කෝණික විස්ථාපනය කියන ඒක කෝණය වෙනස් වීම නැත්නම් කෝණික විස්ථාපනය කියන සංස්කෘතික එක කතා කරනවා. නිශ්චිත කාලයක් තුල භ්‍රමණය වූ කෝණය. නිශ්චිත කාලයක් තුළ භ්‍රමණය වූ සාමාන්‍යයෙන් අපි භෞතික විද්‍යාවේ පැහැදිලි කරන්නේ දෙවෙනි ක්‍රමය තමයි උදාගන්නේ මෙයාගේ නිශ්චිත කාලයක් තුළ භ්‍රමණය වූ කෝණය නිශ්චිත කාලයේදී භ්‍රමණය වූ කෝණයදී එතකොට මේකේ කෝණික විස්ථාපනය කියන චලිත ස්වරූපේ අධ්‍යයනය කිරීම සඳහා අපි භෞතික රාජ්‍යයක් අත්දැකීම මොකක්ද
කෝණික ප්‍රවේගය. හරි ලේසි. මේක විස්ථාපනය වගේම තමයි විස්ථාපනය වෙනස් වීමේ චලිත රූපය අධ්‍යයනය කරන්න ප්‍රවේගය කතා කරනවා. මෙයා කෝණික විස්ථාපනය කියන චලිත රූපය අධ්‍යයනය කරන්න කෝණික ප්‍රවේගය ඔමෙගා ගේ කෝණික ප්‍රවේගය ඔමෙගා කියනවා. හරි ලේසි. तर කෝණික ප්‍රවේගය ඔමෙගා කියන සංඛාරය මෙන්න මෙතනින් තමයි අර්ථ දක්වන්නේ. නිශ්චිත කාලයක් තුළ භ්‍රමණය වූ කෝණයක් එක්ක තමයි කතා කරන්නේ. එතකොට කෝණික ප්‍රවේගය කියන්නේ යම් අක්ෂයක් හෝ ලක්ෂයක් වඩා අක්ෂයක් වෙන්න පුළුවන් ලක්ෂයක් වෙන්න පුළුවන්. අක්ෂයක් හෝ ලක්ෂයක් වඩා කාල ඒකකයකදී භ්‍රමණය වූ කෝණය. හරි. එතකොට කෝණික ප්‍රවේගය කියන්නේ කාල ඒකකයකදී භ්‍රමණය වූ කෝණය. කාල ඒකකයකදී භ්‍රමණය වූ කෝණය. ඒ කියන්නේ මෙයාගේ කාලය එකයි නම් මෙයා සමානයි කියනවා. ඔක තමයි කියන්නේ. ඒ කෝණික ප්‍රවේගය කියන්නේ යම් අක්ෂයක් හෝ ලක්ෂයක් වඩා කාල ඒකකයකදී භ්‍රමණය වූ කෝණේ ලක්ෂයක් වඩා කෝණික ප්‍රවේගය කියලා අපදැකීමක් කරනවා. එතකොට කෝණික ප්‍රවේගය කියන්නේ කෝණික විස්ථාපනය වෙන කාලය කියන කෝණික ප්‍රවේගය කියන්නේ කෝණික විස්ථාපනය थीटा बेदीम गत වූ කාලය. එතන මෙහා ඔමෙගා කියලා ගන්නවා. මේක සංකේතයේ විතරයි වෙනස්. S සමාන ut හොයන්නම ගත්ත විදිය තමයි යන්නේ වැඩි. මේකේ තිබ්බේ u මෙතන තිබ්බේ s මෙතන තිබ්බේ t ඒකල S සමානයි ut කියලා දුවා. දැන් කියනවා theta සමානයි ඔමෙගා t. දැන් කියනවා theta සමානයි ඔමෙගා t. දැන් කියනවා මොකද යම් අක්ෂයක් වඩා භ්‍රමණය යන වස්තුවක් t කාලයක් තුළ සිදුවන කෝණික විස්ථාපනය theta සමානයි ඔමෙගා t කියලා කියනවා. theta සමානයි ඔමෙගා t s සමානයි ut ට අනුරූපයි. s සමානයි ut ට අනුරූපයි. මෙයා අනිවාර්යයෙන්ම මේකේ ඒකක සාමාන්‍යයට යුතුයි. මෙයාගේ ඒකක රේඩියන්. එතකොට මෙයාගේ ඒකක සලකවුවත් එහෙම අපිට ගන්න පුළුවන් θ සමානයි ඔමෙගා t. θගේ ඒකක සමානයි ඔමෙගා ගේ එකක වැඩි වීම කාලයකට θගේ ඒකක රේඩියන් වලින් rad කියලා කියන්නේ රේඩියන් වලින් ගන්නවා. ඔමෙගා ගේ එකක අපිට හොයන්න පුළුවන් මෙයාගේ එකක කප්පර. එතකොට ඔමෙගා ගේ එකක අපිට ගන්න පුළුවන් rads විනේක ms විනේක නෙවෙයි දැන් rads විනේක තමයි මොකක්ද? ඔව් කෝණික ප්‍රවේගයේ ඒකක rads විනේක. ඒක කෝණික ප්‍රවේගයේ ඒක කොහොමද? ගත්ත ගමන් කෝණික ප්‍රවේගයේ මාන. කෝණික ප්‍රවේගයේ මාන. ඔව් කෝණික ප්‍රවේගයේ මාන කියලා ගන්න පුළුවන් මේ මොනවා? කෝණික ප්‍රවේගයේ මාන සලකවුවොත් එහෙම θ සමානයි ඔමෙගා t සංකල්පයත් එක්කම θ සමානයි ඔමෙගා t වල මාන ගත්තොත් θ ගේ මාන සමානයි ඔමෙගා ගේ මාන වැඩි කිරීම කාලයේ මාන. θ ට මානයි රේඩියන් කියන එකට මානයක් නැහැ. එතකොට රේඩියන් වලට මාන නැහැ. එතකොට රේඩියන් වල මාන එකයි. මෙයාට මානයක් නැහැ. මෙයාට. ඒක ඔමෙගා වල මාන කියලා අපිට ගන්න වෙන්නේ කාලයේ මානවල පරස්පරය. කියන්නේ මෙයා කියලා කියනවා. එයාට b සමානයි ඔමෙගා. එතන ඔමෙගා ගේ මාන කියලා කියන්නේ කීරිනේ. ඔක විභාගයේ ප්‍රශ්න උදාහරණයක් 1996 මම දන්නේ ඔමෙගා ගේ මාන කියන සංකල්පයේ අහලා කෝණික ප්‍රවේගයේ මාන තියෙන ආයතන 26 ගියතු පරයන්ට කෝණික ප්‍රවේගයේ මාන තියෙන්නේ. right මේක ලොකු යන්නේ නැහැ මේක පැහැදිලිද? අවුල නැද්ද මේකේ? කෝණික ප්‍රවේගයේ සහ කෝණික විස්ථාපනයේ ගැටලුවක් නැත්නම් මේ නෝට් එක ලියාගත්ත පස්සේ මෙතන මේ සංකල්පය දැන් පැහැදිලි වෙනවද? කෝණික විස්ථාපනය කියන චලිත රූපය වෙනස් වීම. කෝණික විස්ථාපනය කියන චලිත රූපය වෙනස් වීම කියන එක කතා කරන්නේ කෝණික ප්‍රවේගය. මේක පැහැදිලිද? අනිත් අය ගැටලුවක් නැත්නම් මොකක්ද කියනවා අහන්න. කෝණික විස්ථාපනය කියන චලිත රූපය අධ්‍යයනය කරන්න පාවිච්චි කරන්නේ කෝණික ප්‍රවේගය. අනිත් අය
ඔය right අවුලන්නේ මේ ගානේ අර ඒ සමාන යුක්තියක තමයි මෙතන රේඩියන් වලින් ගන්නවා ඊළඟට මේ ගැටලුවක් නැහැ ලොකු දෙයක් නැහැ මේක රේඩියන් වලින් ගන්නවා ගන්නවා RADS ඉන්නේ නැත්නම් තප්පරයට රේඩියන් right ඔය ටික තමයි යන්නේ right ඊළඟට අපිට ගණනය කිරීම දිනනවා වලන්න පුළුවන් ලොකු දේවල් වෙන්නේ හැබැයි ආයෙත් මතක් කරනවා මේ ගානක් හදද්දී රූප සටහන සහ හැම දෙයක්ම ඉතා වැදගත්. චලිතයේදී අපි කරපු දේ තමයි යන්නේ. උත්තරන චලිතයේදී කරපු දේ තමයි අපි යන්නේ. ප්‍රවණ චලිතයේදී කියන්නේ. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම 628 වෙනි ගාන. බිංදුවයි 2.5යි RADS ඉන්නේ 628 වෙනි ගාන බලන්න. නිකම් මම ගානක් හදලා ඉවාට කියලා දෙන්නම් මේක ලොකු දේවල් නෑ. 628 වෙනි ගාන බිංදුවයි 2.5යි RADS ඉන්නේ කෝණීය ප්‍රවේගයකින් වටයක් ගමනින් කියන අදාළ කාලය වලදී. ඒ කියන්නේ වෙන අනියෝ දැන් අනින්නේ කෝණික දැන් අනින්නේ කෝණික මෙයා දැන් මේ වායි බිංදුවයි 2.5යි RADS ඉන්නේ එක මේකෙන් තප්පර 5ක් නේ වටයක් ප්‍රමණය වීමකට ගත කරන කාලය. මෙතන වැදගත් කාරණය. වටයක් කියලා එකක් කියනවා. රෙවලූෂන් එකයි. වෙන වේග මොකක්ද? මේවා මට කියලා දෙන්න ඕන. වටයක් කියලා කියනවා. right. මෙතන දැන් වට ගානක් ගැන කතා කරමු. මොකක්ද මේ වට ගාන කියන්නේ? ඇත්තම ළමයි කෝණික ප්‍රවේගයේ විවාහාරික ඒකකය කෝණික ප්‍රවේගයේ විවාහාරික ඒකකය ඔයාලා දැනගන්න ඕනේ. කෝණික ප්‍රවේගයේ විවාහාරික ඒකකය කියන්නේ ඔයාලා දැනගන්න ඕන කෝණික ප්‍රවේගයේ විවාහාරික ඒකකය. එතකොට කෝණික ප්‍රවේගයේ විවාහාරික ඒකකය තමයි තප්පරයට වඩනි. කෝණික ප්‍රවේගය මිනිත්තු වලට RPM. කෝණික ප්‍රවේගයේ විවාහාරික ඒකකය කෝණික ප්‍රවේගයේ විවාහාරික ඒකකයක් තියෙනවා වෙනත් ඒකකයක් තියෙනවා කෝණික විවාහාරික ඒකකය අනිත් මිනිත්තුවට වඩ rounds per minute කියන rounds per minute මේක rounds per minute කියන එක තමයි විවාහාරික ඒකකයේ RPM වලින් මෙතන මේ R කියන එක තමයි මෙතන revolution නැත්නම් වඩ කියලා ගත්තේ. එතකොට මේ RPM කියන එකත් එක්ක සම්බන්ධය අපි දැනගන්න ඕනේ. RPM එක කියන වෙනකොට revolution per minute කියලා යන්නත් පුළුවන්. ඒ කියන්නේ දිනේම කියන්න පුළුවන්. මිනිත්තු වලට revolution කරා. නැත්නම් වට ගන්න. නැත්නම් කෝණික ප්‍රවේගය RPM rounds per minute. exactly rounds per minute. ඔය ටික තමයි. එතකොට මෙයාගේ round ගන්න දීලා එතකොට මේ RPM එකක් කියන එකයි තප්පරයට රේඩියන් කියන එකයි අතර සම්බන්ධයක් ගන්න ඕනේ නැත්නම් මේක වැඩේ තේරෙන්නේ නැහැ. එතකොට මේ RPM එකක් කියන්නේ මොකක්ද? මේ RPM එකක් කියන්නේ මොකක්ද? RPM එකක් කියන්නේ රවුන්ඩ් per minute නැත්නම් මිනිත්තුවට වට. දැන් මෙයාගේ මේ මුළු වටේම සම්පූර්ණ මෙයා සම්පූර්ණම මෙයාගේ වටය ගමන් කරාට පස්සේ මෙයාගේ රේඩියන් වලින් ගත්තොත් ඒක මෙයාගේ විස්ථාපනය වෙනවා 2.5 රේඩියන් මුළු වටයක් ගත්තොත් එහෙම 2.5. එතකොට මේ 2.5 රේඩියන් කියන මුළු වටයක් ගන්න. මේක සම්පූර්ණ වටේ භාගයක් නම් 5. සම්පූර්ණ වටේට 2.5. රේඩියන් වලින් ගන්න එක කොහොමද? මෙයාගේ සම්පූර්ණ වටයක් අපිට ගන්න පුළුවන් 2.5 රේඩියන් කියන. 2.5 රේඩියන් කියලා ගන්න. එතකොට මෙයාගේ කෝණික ප්‍රවේගය අපි විවාහ කරන්නේ අනාගත යොදලා 2.5 රේඩියන් යන්න කොච්චර කාලයක්ද යන්නේ? තප්පර 8ක්. 2.5 යන්න තප්පර 8ක් මිනිත්තුවක් යනවා. 2.5 යන්න තප්පර 8ක් යනවා. එතකොට 1 RPM කියන එක 2.5 බෙදීම 60යි තප්පරයට මෙයා තප්පරෙන් විතර ගත්තොත් තප්පරයට රේඩියන්. එතකොට
rounds per minute එකක් සමාන 2යි බෙදීම 60යි තප්පරයට රේඩියන් වල. නැවත කියන්නම් මේ කතාව වාග්ය කරන්න කෝණික ප්‍රවේගයේ විභාගයකට තියෙනවා rounds per minute නැත්නම් තප්පරයට ගමන් කරන වට සංඛ්‍යාව. තප්පරයට ගමන් කරන වට සංඛ්‍යාව කියන්නේ මෙහෙම කියන්නත් පුළුවන් මේ revolution per minute කියලා කියන්නත් පුළුවන්. එතකොට ඒකකේ සහ අපි ගත්ත මේ SI එකකේ අතර සම්බන්ධයක් තියෙනවා. එතකොට මේ සම්බන්ධය උත්පන්න කරන්නේ මෙන්න 1R 1යි RPM කියන එක කියන්නේ එක රවුමක් යන්න ගතවන කාලය. එතකොට රවුමක විස්කෝණික විස්ථාපනය රේඩියන් වලින් ගත්තොත් මුළු රවුමම ගත්තොත් 2යි RPM නැත්නම් රේඩියන් 2යි ප්‍රමාණයක් තමයි. ඒ සඳහා නීතියක් කරනවා කියන්නේ තප්පරයකට 60. तो 2යි බෙදීම 60 කියන එක තමයි සමාන වෙන්නේ 1යි RPM කියන්නේ. 2යි බෙදීම 60 කියන එක. ඕක හැම වෙලේම අර තප්පරයක මීටර පැයට කිලෝමීටර වගේ එකක් තමයි. පැයට කිලෝමීටර වලින් දෙන්නත් පුළුවන් තප්පරයක මීටර වලින් දෙන්නත් පුළුවන්. අපි ඒක මොකද්ද? තප්පරයක මීටර වලින් දුන්නාම 18න් පයින් වැඩි කරලා 18ට පයින් වැඩි කරලා ඒ වගේ කාරණාවක් තමයි ගන්නවා. මෙතනත් ඒ වගේ එකක් තමයි යන්නේ. RPM වලින් දුන්නොත් මෙයා ආවට පුළුවන් 2යි බෙදීම. ඕන්න විතර යනවා. ඕන්න නැත්තම් ඕනේ. right. මේ RPM එක ගන්න ඉතින් දෙන්නොත් RPM. RPM එක ගන්න ඉතින් දෙන්නොත් ඒ වැරදි. RPM එක වෙනස් කරගන්න ඉතින් right. අනිත් අය මේකේ 1යි RPM කියන එක 2යි බෙදීම 60ට වැඩි කරගත්තොත් එහෙම තප්පරයක කියලා කරන්න පුළුවන් කියලා ගන්න. right. මේකේ හරියටම වැඩේ වෙන්න ඕන. right. දැන් මේ කාර්යය හරි විවාහණය කරේ 2යි බෙදීම. right. මේ කාර්යය දෙනවා දැන් මේ කාර්යය තමයි මේ කාර්යය. මේක කියනවා රවුම්. එක රවුමක් කියනවා මේක නේ. බිංදුවකටම 2යි භාගයෙන් යන්නේ. එක රවුමක් ගියාට පස්සේ මෙයාගේ අහනවා මොකද 628 කියලා. ඔව් 628 ගානවා මේ රේඩියන් ගාන එක තප්පරකට නේ. මේක 1යි රෙවොලූෂන් කියලා තියෙනවා වට එකක්. වට එකක් දීලා තියෙනවා කෝණික ප්‍රවේගය 1.02යි තප්පරයකට රේඩියන් වලින්. එතකොට භ්‍රමණ දර්ශනය සලකලා ගන්න පුළුවන්. භ්‍රමණ ත්‍රිවිධය සලකලා අපි දැනට ඉගෙන ගත්ත සමීකරණ එකයි භ්‍රමණ ත්‍රිවිධය සලකවුවොත් සමීකරණ එකයි දැනට ඉගෙන ගත්තේ. මෙයා අපි දන්නවා භ්‍රමණීය වෙන දිශාවට මේවා අපි හැමදාම ඉගෙන ගත්ත දේවල් θ සමානයි ඔමෙගා t මගින් θ කියන එක ඇවිල්ලා කෝණික විස්ථාපනය. එතකොට θ කියන්නේ 1යි රෙවොලූෂන්. 1යි රෙවොලූෂන් නැත්නම් 1යි වට. 1යි වට කියන එක සමානයි 2යි බෙදීම 60යි තප්පරයට. එතකොට 2යි කියන්නේ මෙයාගේ මොකක්ද? ඔව් 2යි කියන්නේ අනිවාර්යයෙන්ම මෙයාගේ විස්ථාපනය. එතකොට 2යි කියන්නේ බෙදලා ගන්න. විස්ථාපනය මෙයාගේ 2යි රේඩියන් වලින් ගත්තොත් මෙයා දීලා තියෙනවා 2යි කෝණික විස්ථාපනයේ 0.2යි ඔන්න තප්පර. දැන් එතකොට හරියනේ මෙයාගේ එකට රේඩියන් මෙයා මිලියන රේඩියන් per second කියන. එතකොට රේඩියන් not රේඩියන් කැපිටල් නම් මෙයා උරු කරගන්න පුළුවන්. එතකොට t කියන එක උත්තර කරගත්තොත් 2යි බෙදීම ඔන්න එනවා තප්පර වලින්. මේක කැමරේ විදිහට උරු කරගන්න 22 බෙදීම ආදාය කරගන්න පුළුවන්. මම දැන් මේක කරලා ඕන ගියා. මේක සුළු කරලා ගන්න. හරි. ඒක සුළු කරගත්තා නම් උත්තරයක් වෙනවා තප්පරයට තප්පර ගණන් කියන උත්තරය. දැන් මෙතන තේරෙනවා වටයක් කියන්නේ රේඩියන් 2යි. එහෙනම් මෙතන θ කියන්නේ කෝණික විස්ථාපනය එක රෙවොලූෂන් එකක් කියලා කියන්නේ මේ දෙන්නගේ ඒකට අසමාන එක සමාන කරගන්න මෙතන දාන්න වෙන්නේ 2යි දාන්න වෙන්නේ. එතකොට මෙයාගේ උත්තරේ දෙකක් ගන්න පුළුවන්. එතකොට ඕකේ සුළු කරාට පස්සේ උත්තරයක් දෙනවා. පැහැදිලිද?
දෙකයි පහයි ගත් එක වැරදිද ඒක වැරදි එක රෙවොලුෂන් එක නැත්නම් වාටයක් කියන්නේ රේඩියන් වලින් ගත්තොත් දෙකයි පහයි රේඩියන් වලින් ගත්තොත් එහෙනම් දෙකයි වැරදි ඕක ආදායම් වල විතර වැඩි වීම මේ ටික දුරු කරගන්න 44 ලැබීම 45 ඒ ආදායම් වල right ඒකලම මට පැහැදිලි වෙනවා මේකේ සිද්ධාන්ත මේ කොටස වැරදිලා right තේරුණාද මේක right සිද්ධාන්ත මේ කොටස right ලියන්න කියන්න මට ලියන්න right ඔක තමයි කොහොමද විස්වාපනය සම්බන්ධයෙන් අපි දැනගත යුතු සංකල්පය එතකොට මේ මට නිකන් ගාන හදන්න දෙන්න කියලා දෙනවා නිකන් නැත්නම් මේක අලුත් සිද්ධාන්ත වලට ගන්නලා 631 වෙනි ගාන 631 වෙනි ගාන උත්තරයක් නේ 631 හදන්න 631 වෙනි ගාන හදලා උත්තරයක් කියන්නේ 631 වෙනි ගාන හදලා උත්තරයක් කියනවා 631 වෙනි ගාන උත්තරයක් කියනවා 631 වෙනි ගාන හදලා 630 ගාන කියනවා උත්තර 630 වෙනි ගාන 631කට ගානවල උත්තර කියනවා සරල සමීකරණය දාලා අර මට වට සංඛ්‍යාව සහ ඔය සංකල්පය වැරදි කියලා බලන්න කිව්වේ 632 හදලා 31යි 631 හදලා උත්තරයක් කියනවා 631 630 ගානවා 630 වෙනි ගානට ආවම පිළිතුර ගණන් ගන්නවනකොට ආචාර්ය කීයද බෑලා ගන්න අවුල්ද මොකද වෙන්නේ 630 ඇල්වද ඔක වෙලාවක් කියන්නේ විනාඩි ගණනට දෙකලු අනිත් අය මොකද වෙන්නේ 630 වෙනි ගැටලුව
ඔයාලට හුරු වෙන්නත් එක්ක මම මේ ගැටලුව සාකච්ඡා කරන්න දුන්නේ 631 අනිත් අය ආයතන දිත්තේ කියන ගැටලුව උත්තර නැහැ. ආයතන දිත්තේ කියන ගැටලුව right. බලමුකෝ අපි ආයතන දිත්තේ කියන ගැටලුව මොකක්ද කියන්නේ? right බලන්න 631 වෙනි ගැටලුව කියනවා RPM 5000 ඒකාකාර කෝණික ප්‍රවේගය නැත්නම් 5000 RPM ඒකාකාර රවුන්ඩ්ස් per minute ඒකාකාර කෝණික ප්‍රවේගයෙන් වට 5000 භ්‍රමණය වීමට ගත වන කාලය ගණනය කරන්න කියනවා. එතකොට මෙයාගේ හරියයි RPM 5000 කියන්නේ 5000 RPM වලින් යනවා 5000 ලෙවලු නැත්නම් වට 5000 මේ දැක්ක ගමන් පේන්න ඕන උත්තරේ. අයිතියක් නැහැ කියලා. මොකද්ද මේකේ සමීකරණය? ප්‍රමේය දලිතේ කරනවා අපි ගන්නේ θ සමානයි ඔමෙගා p මගින්. θ කියන්නේ මෙයාගේ ලෙවල් එක දැන් ගන්න. දැන් මෙතෙන්ට ආදේ ගන්න පුළුවන් මෙයාට ආර්පියෙන් මෙයා ලෙවල් එක නම් 5000. ඔමෙගා ඇවිල්ලා මෙතන 5000 ආර්පියෙන් කාලය එකයි. ඒකයි හැබැයි මිනිත්තු එකයි. එහෙනම් 60යි තත්පර. මිනිත්තු එකයි 60යි තත්පරයි. මෙයාගේ ලෙවල් එක අර ආර්පියෙන් මිනිත්තුවේ මිනිත්තුවේ මෙතන ඉතිරි රුපියල් ගන්නවා මිනිත්තුවක් එක්ක. මිනිත්තුව කියන්නේ තත්පර 60යි කියන එක තමයි ගන්න වෙන්නේ. right. මේක අදම නැදී ආදාන කියන්නේ. right. අදම නැදී ආදාන කියන්නේ මේක. හරි. දැන් මේකේ උත්තරේම පේනවනේ. මොකද වෙන්නේ කියලා උත්තරේදීම පැහැදිලිව පේනවා මේ මෙතන මොකක්ද සංකල්පය. හරිද? ඕනවන්නේ මේක කියන්නේ ඉතින් 5000 යනකොට මිනිත්තු වෙදී කාලේ මිනිත්තුනේ මේක ආදන්නේ ඉන්නේ. මිනිත්තු වගේ තත්පරයක්. තමන්නේ මේව තමයි ඔය සමීකරණය යොදාගෙන ගණනය කිරීම කරන්න වෙන්නේ. හරිද? විමාශී පූජනීය හරිද අන්තය. ඔය වගේ θ සමානයි ඔමෙගා d බලන්න පුළුවන් ගැටලු ඔගේ ලොකු ප්‍රමාණයක් දීලා නම් ඒක ලොකුවට අරන් දෙන්නේ නැහැ. ඊළඟට මම මේ කෝණික ත්වරණය කියන සංකල්පෙත් එක්ක අපි සිද්ධාන්ත ටික සාකච්ඡා කරලා මේක හරියටම ලොකු දේවල් නැහැ. ඒක සිද්ධාන්ත ටික අපි සාකච්ඡා කරලා ඒ වගේ අපි ගැටලු වලට යන්නේ. ඔගේ ICT 34 35 වගේ පාඩම් තව සිද්ධාන්තයක් කතා කරනකොට කෝණික ප්‍රවේගය කියන එක යන්න තියෙන්නේ. ඔයාලගේ විස්ථාපනය නැත්නම් අපි කතා කරපු උත්තරණ චලිතයේ විදියටම වංගුවක් කියන දීලා කෝණික ත්වරණය සම්බන්ධයෙන් මෙතන යන්නේ. right. ඊළඟට මම කතා කරන්නේ කෝණික ත්වරණ. කෝණික ත්වරණ. කෝණික ත්වරණය alpha. යාගේ සංකේතයයි කෝණය. කෝණික ත්වරණය alpha කියන සිද්ධාන්තයේ ඒකට සාකච්ඡා කරනවා. මේ කෝණික විස්ථාපනය වෙනස් වීම ප්‍රවේගය නම් කෝණික ප්‍රවේගය. කෝණික ප්‍රවේගය වෙනස් වීම තමයි කෝණික ත්වරණය කියලා අපි කතා කරන්නේ.
එතකොට කෝණික ත්වරණය කියන භෞතික රාශියක් දක්වන්නේ කෝණික විස්ථාපනය නෙවෙයි කෝණික ප්‍රවේගය වෙනස් වීමේ චලන ස්වරූපය කියන එක. එතකොට කෝණික ප්‍රවේගය වෙනස් වීම නැත්නම් ඔමේගාගේ වෙනස් වීම කෝණික ප්‍රවේගය වෙනස් වීම. දැන් මේ කෝණික විතරක් නෙමෙයිද? කෝණික ප්‍රවේගයේ වෙනස් වීම. කෝණික ප්‍රවේගයේ වෙනස් වීම කියන චලන ස්වරූපයක් තියෙන එක තමයි අනිවා අපි යොදාගෙන තියෙන නෝට් එක දීලා තියෙනවා. වස්තුවේ කෝණික ප්‍රවේගයේ කාලය සමග වෙනස් වීම. කෝණික ප්‍රවේගයේ කාලය සමග වෙනස් වීම භ්‍රමණය වන කෝණය සහ කාලයත් එක්ක වෙනස් වෙනවා කෝණික ප්‍රවේගය. කෝණික ප්‍රවේගයේ වෙනස් වීම තමයි කෝණික ත්වරණය කියන එක අපි අහුවෙනවා. right. මේකේ ලොකු දේවල් කියන්නේ නැහැ මම පැහැදිලි කරන්නම් මේ සමීකරණයක් එක්ක වෙන විදිහට. කෝණික ත්වරණය කියලා කියන්නේ මොකක්ද? කෝණික ත්වරණය කියලා කියන්නේ කෝණික ප්‍රවේග වෙනස. කෝණික ප්‍රවේග වෙනස බෙදීම ගත වූ කාලය. කෝණික ත්වරණය කියලා කියන්නේ කෝණික ප්‍රවේග වෙනස බෙදීම ගත වූ කාලය කියන එක තමයි කෝණික ප්‍රවේගය. කෝණික ප්‍රවේගය වෙනස් වීමේදී කරාවේ කාලයේ දිගේ සිදුවන කෝණික ප්‍රවේග වෙනස ඔය ඕනෑම ආකාරයකට අර්ථ දැක්වීමක් ගන්න පුළුවන්. කෝණික ප්‍රවේගයේ වෙනස බෙදීම කරා. එතකොට මම ගත්තොත් උදාහරණයකට ඔමෙගා නෝට් කියන්නේ ආරම්භක කෝණික ප්‍රවේගය. ඔමෙගා නෝට් ආරම්භක කෝණික ප්‍රවේගයේදී චලනය වන නැත්නම් භ්‍රමණය වන වස්තුවක් ඔමෙගා දක්වා යාගේ කෝණික ප්‍රවේගය වෙනස් කරගන්න. ඔමෙගා නෝට් ආරම්භක කෝණික ප්‍රවේගයේදී චලනය වන වස්තුවක් ඇල්ෆා කෝණික ත්වරණයක් කරගෙන යාගේ ආරම්භක කෝණික ප්‍රවේගය වෙනස් කරනවා ඔමෙගා දක්වා මේ සඳහා t කාලයක් ගත වෙනවා. ඔමෙගා නෝට් ආරම්භක කෝණික ප්‍රවේගයකින් භ්‍රමණය වන වස්තුවක් ඇල්ෆා කෝණික ත්වරණයක් ලබාගෙන යාගේ ප්‍රවේගය වෙනස් කරගන්නවා ඔමෙගා දක්වා වෙනස් කරගන්නවා. u ආරම්භක ප්‍රවේගයකින් a ත්වරණයකින් කලිත වෙලා v ප්‍රවේගයකට යනවා කියන එක ප්‍රමාණ කරනවා. තේරෙන්න ඕනේ ඒක. ඔමෙගා නෝට් ආරම්භක කෝණික ප්‍රවේගය කියන එක u ට සමරූපී ඔමෙගා කියන එක v ට සමරූපී v සමානයි උතර ඒ වගේ එකක් තමයි මෙතන උත්පන්න කරන්නේ. right. එතකොට මෙයාගේ ආරම්භක කෝණික ප්‍රවේගය මේවා නෝට් එකේ දාලා දෙන්න කෙටියෙන් ලියන්න. ආරම්භක කෝණික ප්‍රවේගය ඔමෙගා නෝට් ආරම්භක කෝණික ප්‍රවේගය ඔමෙගා නෝට් අවසාන කෝණික ප්‍රවේගය අවසාන කෝණික ප්‍රවේගය ඔමෙගා. එතකොට කෝණික ප්‍රවේග වෙනස කෝණික ප්‍රවේග වෙනස ඔමෙගා වින ඔමෙගා නෝට් කෝණික ප්‍රවේග වෙනස බෙදීම කාලය. කෝණික ප්‍රවේග වෙනස බෙදීම කාලය. ඔමෙගා වින ඔමෙගා නෝට් බෙදීම ඔමෙගා වින ඔමෙගා නෝට් බෙදීම ඔමෙගා වින ඔමෙගා නෝට් බෙදීම t කියන්නේ අර්ථ දැක්වීම අනුව ඇල්ෆාට අර්ථ දැක්වීම අනුව ඇල්ෆාට එනම් මෙතනින් අපිට ගන්න පුළුවන් ඇල්ෆා සමානයි අර්ථ දැක්වීම අනුව ඇල්ෆාට සමානයි ඔමෙගා වින ඔමෙගා නෝට් බෙදීමයි. මේක මේ සමීකරණය සුළු කරලා ගත්තොත් ඔමෙගා නෝට් ඇල්ෆා ඩී මෙයාට ගියා ඔමෙගා නෝට් ධන ඇල්ෆා ඩී මෙන්න සමීකරණය මේක v සමානයි u ධන a දීම තමා කියලා කියනවා. v සමානයි u ධන a දීම තමා ඔමෙගා සමානයි ඔමෙගා නෝට් ධන ඇල්ෆා ඩී. පැහැදිලිද මේ කතාව? ලොකු දෙයක් නෑ. v සමානයි u ධන a උත්පන්න කරන විදියටමයි එමමයි එසේමයි එමමයි එසේ. right. පැහැදිලිද මේ? ඔමෙගා සමානයි ඔමෙගා නෝට් ධන ඇල්ෆා ඩී වුණා පළවෙනි කෝණික චලිත සමීකරණයේ උත්පන්න කරා ඔමෙගා සමානයි
ඔමෙගා නෝට් ගන්න ඇල්ෆා වලින්. පැහැදිලිද? right. මේක ඔයාලගේ සිද්ධාන්තය අපි වැරදි නම් දාලා දෙන්න කරා බී දාලා දෙනවා ඒක බලන්න ලොකු දෙයක් නෙමෙයි. right. right. අනිත් අය හරිනේ චලිතය දන්නේ නැතුව චලිතය මතක් කරගන්න මේ ලොකුම විසඳුමක් උත්තරන චලිතය කොටස මතක් වෙනවා මේක වෙන කරද්දී. right. උත්තරන චලිතය කොටස මේක වෙනම මතක් වෙනවා මේක කරද්දී. right. අනිත් අය හරිනේ. එතකොට පළවෙනි ගණිත සමීකරණය උත්පන්න කරා ඔමෙගා සමානයි ඔමෙගා නෝට් ධන වඩි ඔමෙගා සමානයි ඔමෙගා නෝට් ධන වඩි. එතකොට ඔගේ පොඩි පොඩි ගණන් ටිකක් තියෙනවා මේ අහන්න පුළුවන් ඔයාලට. මම නිකන් ඔයාලට මතක් වෙන්නත් එක්ක එක ගණනක් අපි හදමු. එක ගණනක් ටිකක් හදමු මතක් වෙන්නත් ලොකු දේවල් විලේදී. හරි. මේකෙන් අර RBM එක යනවා එකට ඇල්ෆාගේ ඒකක අපි හොයන්න පුළුවන් ඇල්ෆාගේ ඒකක අපි හොයන්න පුළුවන් ඇල්ෆාගේ ඒකක හොයන්නේ මේවයි ඇල්ෆාගේ ඒකකත් අර විදිහම අර ms ඍණ දෙක උන ගමන් මෙයා ඇල්ෆාගේ ඒකක කියන්නේ කියලා තමයි ඔමෙගා ඍණ ඔමෙගා නෝට් බෙදීම ඊයේ ඒක වලට එතකොට ඇල්ෆාගේ ඒකක කියන්නේ දෙතන ඒකක බෙදීම මෙතන ඒකකය එතකොට ඇල්ෆාගේ එකක කියන එක අපි ගන්න පුළුවන් ඔමෙගා නේ ඔමෙගා රෝට් කියලා ඒක තියෙනවා ඔමෙගා එකක් කියන්නේ තප්පරයේ රේඩියන් තප්පර වලින් බෙදවුවොත් තප්පර වර්ගයේ රේඩියන් කියන තමයි කාර්යය ඇල්ෆාගේ එකක තප්පර වර්ගයේ රේඩියන් මේක ලියා ගන්න වලදී නැත්නම් තප්පර වර්ගයේ රේඩියන් කියන තමයි කෝණික තෝරණය එකක මාන සලකවුවොත් ඒක මේක ඒකක සැලකුව විට අපි ඕනෑම සමීකරණයක් නිරූපණය කරනකොට ඒක ගන්න ඕන ගන්න කැටි මෙයාගේ මාන සැලකුව විට ඔමෙගා ඍණ ඔමෙගා නෝට් බෙදීමේ මාන ඇල්ෆාගේ මාන හොයන්න පුළුවන් අරයට මාන නැහැ කිව්වනේ මෙයාට මාන එහෙනම් හරි තප්පර වල මාන තියෙනවනේ මේක तो तपरमान विचार विधि आगे की स्पिने के मान अधिक एक